පුතේ උපරිම මිල පැනවීම කිව්වේ මොකක්ද? මෙන්න මේක. භාණ්ඩයකට ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා මිල තීරණය වුණා. භාණ්ඩයකට ඉල්ලුමත් සැපයුමත් තුලනය වෙලා මිල තීරණය වුණා. ඒ තීරණය වෙච්ච මිල ගැනුම්කරුවට දරා ගන්න බැරි. ගැනුම්කරුවට අසාධාරණ වෙනවා. ගැනුම්කරුවන්ට සාධාරණයක් ඇති කිරීමේ අරමුණින් හරිද? ගැනුම්කරුවන්ට සාධාරණයක් ඇති කිරීමේ අරමුණින් රජය විසින් භාණ්ඩය විකිණිය හැකි වැඩිම මිලක් නීතියෙන් ප්‍රකාශයට පත් කරනවා. භාණ්ඩය විකිණිය හැකි වැඩිම මිලක් නීතියෙන් ප්‍රකාශයට පත් කරනවා. අන්න ඒකට කියනවා පුතේ නමක් උපරිම මිල පැනවීම. කොහොමද කියන්නේ? මෙන්න ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වුණා හාල් වලට මිල 120යි. හාල් වල මිල කීයද? 120යි. මේ 120 මිල පුතේ පාරිභෝගිකයට දරා ගන්න. දැක්කොත් හාල් මිල 120ට ගියොත් නේද? සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව අපහසුතාවයටපත් වෙනවා. ජීවත් වෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ වගේ වෙලාවක හරිද? රජය විසින් වෙළඳපළට මැදිහත් වෙලා භාණ්ඩය විකුණන්න පුළුවන් උපරිම මිලක් අපි කියනවා පාලන මිලක් නියම කරනවා. අන්නේ රජය විසින් මැදිහත් වෙලා පනවන පාලන මිලට කියනවා පුතේ නමක් උපරිම මිල. අපි කියන්නේ උපරිම මිල. රජය විසින් පනවන මෙන්න මේ මිලට කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? උපරිම මිල. හරිද? right. උපරිම මිල. ඔන්න ඔක තමයි සාකච්ඡා කරන්නේ. අපි ගිය සතියේ ඔක අභ්‍යාස කළා ආදී වශයෙන් ගියේ. අද අපි ඕක ආශ්‍රිතව ගණන් හදන්න. ලේඛන දීලා දෙන ගණන් හදන්න, සමීකරණ දීලා දෙන ගණන් හදන්න පුරුදු වෙන එක තමයි අද දවසේ අපි කරන්නේ. හරිද? right. ලියන්න පුතේ අභ්‍යාසයක් ලියන්න. අභ්‍යාසය ලියන්න පුතේ. පොල් සඳහා ඇති තරංගකාරී වෙළඳපළක පොල් සඳහා ඇති තරංගකාරී වෙළඳපළක පොල් සඳහා ඇති තරංගකාරී වෙළඳපළක දක්නට ලැබෙන ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. පොල් සඳහා ඇති තරංකාරී වෙළඳපළක දක්නට ලැබෙන ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. වලට අදාළ ලක්ෂ කිහිපයක් පහත වේ. ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට අදාළ ලක්ෂ කිහිපයක් පහත වේ. ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට අදාළ ලක්ෂ කිහිපයක් පහත වේ. ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට අදාළ ලක්ෂ කිහිපයක් පහත වේ. ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට අදාළ ලක්ෂ කිහිපයක් පහත වේ. right. ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට අදාළ ලක්ෂ කිහිපයක් පහත වේ.
right දස්සදාගන්න. මීල 2070යි ඉල්ලුම් ප්‍රමාණය 800යි 300යි. සැපයුම් ප්‍රමාණය 0යි 500යි. right. මිල 2070යි ඉල්ලුම් ප්‍රමාණය 800යි 300යි සැපයුම් ප්‍රමාණය 0යි 500යි. හරි. ඊළඟට පළවෙනි ප්‍රශ්නය. ප්‍රස්ථාර කඩදාසියක වෙළඳපළ ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇඳ ප්‍රස්ථාර කඩදාසියක වෙළඳපළ ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇඳ සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. ප්‍රස්ථාර කඩදාසියක ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇඳ සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. ප්‍රස්ථාර කඩදාසියක ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇඳ සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. හරිද? right. පුතේ වීඩියෝ එක දානවා හොඳයි. හැම උගන්නපු හැම වීඩියෝ එකක්ම මෙච්චර කල් දාවා ඉස්සරහට දානවා. හරිද? ඊට බය වෙන්න එපා. එහෙම කරන්නේ සිග්නල් නැති දරුවෝ නේද? විවිධ අපහසුතා තියෙන දරුවෝ ඉන්නේ. ගොඩක් දරුවෝ ගත්තම එක්ක ෆෝන් එක කැඩිලා නේද? දැන් අපි ආව පාවිච්චි කරන ෆෝන් වල සමහරට මේ ගොඩක් පරණ ඒවා නේද? ෆෝන් එක කැඩෙනවා විතරම බැටරි බහිනවා විවිධ ප්‍රශ්න. ඒ දරුවෝ නෝ YouTube එකේ තියෙනවා. පාඩම් අංක පිළිවෙලට දාලා තියෙනවා. සමන විශාල දරුවෝ සංඛ්‍යාව බලනවා. සමන දවසකට 550ක් 600ක් මේ YouTube channel එක views යනවා. බලනවා අය. හරිද? right. පුතාට කළා දින එක මේ මග හැරෙන දරුවෝ මේ ක්‍රමයට ගන්න කරපු එක වැඩක්. මම හිතේ සාර්ථකයි වැඩි. හැම වීඩියෝ එකක්ම YouTube එකට දාන්න. right. දෙක ලියන්න දෙවෙනි එක. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය
සහ ආර්ථික අතිරික්තය ගණනය කරන්න. සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය, පාරිභෝගික අතිරික්තය සහ ආර්ථික අතිරික්තය ගණනය කරන්න. ආර්ථික අතිරික්තය ගණනය කරන්න. පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය ගණනය කරන්න. එක ප්‍රශ්න දෙක තුන. තුන්වෙනි එක අපි ගන්නතේ රජය පොල් ගෙඩියක උපරිම මිල, රජය පොල් ගෙඩියක උපරිම මිල, රජය පොල් ගෙඩියක උපරිම මිල රජය පොල් ගෙඩියක උපරිම මිල, රජය පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 40ක් ලෙස, රජයේ පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 40ක් ලෙස නියම කරන ලදැයි සලකන්න. රජයේ පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 40ක් ලෙස නියම කරන ලදැයි සලකන්න. රජයේ පොල් ගෙඩියක මිල රුපියල් 40ක් ලෙස නියම කරන ලදැයි සලකන්න. උපරිම 40. ඒ යටතේ පුතේ අයන්න දාන්න. ඒ යටතේ අයන්න. රජයේ උපරිම මිල රුපියල් 40ක් ලෙස නියම කරන ලදැයි සලකන්න. ඒ යටතේ අයන්න. වෙළඳපළ තුල හටගන්නා අදි ඉල්ලුම කොපමණද? වෙළඳපළ තුල හටගන්නා අදි ඉල්ලුම කොපමණද? වෙළඳපළ තුල හටගන්නා අදි ඉල්ලුම කොපමණද? right. ආයන්න අදි ඉල්ලුම කොපමණද? ආයන්න උපරිම කළුකඩ මිල හා 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 කළුකඩ මිල පරාසය. උපරිම කළුකඩ මිල හා කළුකඩ මිල පරාසය උපරිම කළුකඩ මිල හා කළුකඩ මිල පරාසය දක්වන්න. උපරිම කළුකඩ මිල හා කළුකඩ මිල පරාසය දක්වන්න. ඇයන්න ඇයන්න නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න. ඇයන්න නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න. ඇයන්න නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න. නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න. ඇයන්න නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න. යන්න පාරිභෝගික අතිරික්තය ගණනය කරන්න. පාරිභෝගික අතිරික්තය ගණනය කරන්න.
4 අංකය ලියන්න පුතේ. අංක 4. අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය කොපමණද? අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය කොපමණද? අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය කොපමණද? right. අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය කොපමණද? හරි. අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය කොපමණද? පුතේ අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය කොපමණද? පුතේ උතන කියන්නේ ප්‍රස්ථාර කඩදාසිය කඳින්න කියලා කියන්නේ. ප්‍රස්ථාර කඩදාසියක් අවශ්‍යම නැහැ. මම කියන්නම් පරිමාණ මෙන්න මේ පරිමාණට අදින්න. ගණන් පොතේ කොටු දෙක ගන්න. මේ අක්ෂය ගන්න පුතේ 10 20 30 40 50 වශයෙන් කීයට එනකම් ගන්නවද? ගන්න පුතේ 100ට යනවා. ප්‍රස්ථාර කඩදාසියක් වුණා නෑ අතරම. තියෙනවා නම් අදින්න ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? මේ අක්ෂය ගන්න 100 200 300 400 1000ට යනකම් කරා. හරිද? right. අරගෙන මේ ලක්ෂ දෙක කියන්නේ 20 දී 800යි 70 දී 300යි. ලක්ෂ දෙක තියලා ඉදුම් වක්‍ර ගහන්න. මේ ලක්ෂ දෙක තියලා සැපයුම් වක්‍ර ගහන්න. ඊටු ටික. right කරන්න පුළුවන්. කරමු. හදමු ගන්න. විනාඩි 15ක් දෙනවා. විනාඩි 15ක් දෙනකොට හොඳට හිතලා හදන්න ගන්න. දෙවෙනි ප්‍රශ්නේ පුතේ දරුවෙක් කියන දෙවෙනි ප්‍රශ්න කියන්න කියලා. දෙවෙනි ප්‍රශ්නේ සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය සොයන්න. පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය සොයන්න. උදේ මේ ටයිම් එක හොඳයි නේද? පොඩි මැසේජ් එකක් දාන්න. උදේ 6:30. උදේ මේක තමයි හොඳම ටයිම් එක. හරිද? මම හිතන විදිහට උදේ පාන්දර හොඳම ඉගෙන ගන්න හොඳම වෙලාව. ඔය අදහස් දානවා ටයිම් එක හොඳයි නේද? මැසේජ් එකක් දාන්න මේ ටයිම් එක ගැන. ඒකනේ හොඳයි. පුතේ උදේ පාන්දර පන්තිරි කරගත්තම පුතාට දවස් මොකක් හරි පළදායී වැඩක් කරන්න පුළුවන් නේද? 6:30 8:30යි 11 වෙනකොට පන්ති ඉවරයිනේ නේද? ඊට පස්සේ පුතාට මොනවා හරි පළදායී වැඩක් කරගන්න පුළුවන් අපරාධ නේද? දවල් කාලේ ඉතුරු වෙනවා. ඒ නිසා තමයි උදේ වරුයි දාන්නේ. කම්මැලියෙකුත් ඉන්නවා. හරි මට හදමු ගන්න.
මිලාක්ෂ ගන්න ගණන් පොතේ කොටු 10 මේ දෙකෙන් දෙක 10 20 30 40. ප්‍රමාණාක්ෂ ගන්න ගණන් පොතේ කොටු දෙක දෙක 100 100. පාසාර කඩදාසියක් ගන්න ප්‍රශ්නයක් නැහැ. හදන්න පුළුවන් කොටස් හදන්න පුතේ හදන්න බැරි ඒවා සතර ඇතුලේ තියෙන්න ඉන්නේ. අපි හදමු. පුතා ඉස්සෙල්ලා උත්සාහ කරන්න ඕනේ නේද? නිකන් මම ගාන බෝඩ් එක ඇදුවම හදලා වැඩක් නැහැ. පුතා උත්සාහ කරන්න ඕනේ. පුතාට උත්සාහ කරන් තමයි දීලා තියෙන්නේ.
හදමු නේද? පළවෙනි කාරණේ හදමු. right. හදමු. පළවෙනි කාරණේ පුතේ හදමු. right. එමු. පුතේ දැන් මොකද කරන්නේ? ප්‍රස්ථාරය අදිනවා. ප්‍රස්ථාරය අදිනවා. මිලාක්ෂය 10 20 30 40 තියලා පරිමාණය ගත්තා. ප්‍රමාණාක්ෂය 100 100 ගත්තා. QP. දැන් පුතේ බලන්න. ප්‍රස්ථාරය අදිනවා. කොහොමද අදින්නේ? ලක්ෂ දෙකක් අපිට දීලා තියෙනවා. සරල රේඛාවක් අදින්න ලක්ෂ දෙක යවනවා. මිල 20ෙදි 800යි. 20ෙට 800යි ලක්ෂ තිබ්බා. 20යි 800යි ලක්ෂ තිබ්බා. 70යි 300යි ලක්ෂ තිබ්බා. ලක්ෂ දෙක යවලා. ලක්ෂ දෙකක් තියාගන්න පුළුවන්. එච්චර දුර ළමෙක් නෑ. 20ෙදි 800යි මිල 20යි 800යි තිත තිබ්බා. 70යි 300යි තිත තිබ්බා. ගැහුව මොකක්ද? ඉල්ලුම් වක්‍රය. right. මිල 20ෙදි බිඳුවයි. මිල 70ෙදි 500යි. මෙන්න මිල 70යි 500යි තිත තිබ්බා. ගැහුව පුතේ සැපෙවුම. හරිද? right. හරියට පුතේ සමතුලිතේනෝ මිලේනෝ කීයක්ද? 60ක්. හරියටම ඔබේ කොටු දැලේ සමතුලිත මිල 60ක් එනවා. සමතුලිත ප්‍රමාණය 400ක් එනවා. සමතුලිත ප්‍රමාණය 400ක් එනවා. සමතුලිත මිල 60යි සමතුලිත ප්‍රමාණය 400යි. right. හදාගන්න පුතේ. හරි. පුතට මෙන්න මේ අවවාදය දෙන්න. මොකක්ද අවවාදය? සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය හොයද්දී අනිවාර්යයෙන්ම සූත්‍රය ලියන්න. මොකද පුතේ ලිව්වේ? කිව්වේ සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය හොයද්දී අනිවාර්යෙන් සූත්‍රය ලියන්න. පුතේ මොනවා සූත්‍ර මතකත් නෑ වගේ දැන් සමහර අයට. පාරිභෝගික අතිරික්ත සමතුලිත වෙන සූත්‍රය දෙකෙන් එක වැඩි කළා. පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල ඍණ සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. නිෂ්පාදන අතිරික්ත සමතුලිත මිල ඍණ සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. right. යා
මෙන්න පුතේ පාරිභෝගික අතිරික්තය වැඩි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔබ සූත්‍රය ලියලා තියෙන ඕන දෙකෙන් එක වැඩි කිරීම උපරිම මිල වැඩි කිරීම ආදී වශයෙන්. උපරිම මිල ඍණ සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. මෙන්න දෙකෙන් එක වැඩි කළා. පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල 100යි. සමතුලිත මිල 60යි. වැඩි කරන්න පුතේ කීයද? සමතුලිත ප්‍රමාණය 400යි. කීයද පාරිභෝගික අතිරික්තය? දෙකෙන් එක වැඩි කළා. 100න් 60ක් 40යි. වැඩි කළා 400න් කීයද? පාරිභෝගික අතිරික්තය එනවා කීයද? 8000යි. පාරිභෝගික අතිරික්තය 8000. නිෂ්පාදන අතිරික්තය. බලන්න නිෂ්පාදන අතිරික්තය. මොකක්ද සූත්‍රය? දෙකෙන් එක වැඩි කිරීම සමතුලිත මිල ඍණ සැපයුම් කරු අපේක්ෂා කරන අවු මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. මේ සූත්‍රය ලියලා තියෙන්න ඕන. right? දෙකෙන් එක වැඩි කළා සමතුලිත මිල ඍණ 60 ඍණ බිඳුව වැඩි කළා කියන්නේ 400. දෙකෙන් එක වැඩි කළා 60න් බිඳුවක් 60යි. sorry මේ මූලාක්ෂර වෙන්නේ නේද? 20ට එන්නේ. මගේ වස්තාවේ පොඩක් අවුලක් තියෙනවා. මොකද 20ට පටන් ගන්න. විස්සේ පටන් ගන්න මේ මෙතන. පොඩ මේ වස්තාවේ බලාගෙන ඉතින් 20ෙන් පටන් ගන්න බිඳුවෙන් නෙවෙයි. හරිද? right. එනවා 60 ඍණ 20 40යි. වැඩි කිරීම 400යි. කීයද පුතේ? 8000. පොඩම පස්තාර පොඩ ආදී පොඩි ප්‍රශ්නයක් පොඩ මොකද්ද? මිල 20 බිඳුවයි. ඔතන එන්නේ 20ෙන් පටන් ගන්න. මූල ලක්ෂණය පොඩ හදාගන්න. මූල ලක්ෂණය 20ෙන් පටන් ගන්න. මූල ලක්ෂණය පටන් ගන්න 20ෙන්. මූල ලක්ෂණය පටන් ගන්න 20ෙන්. මූල ලක්ෂණය පටන් ගන්න 20ෙන් සැපයුම් වක්‍රය පොඩ හදාගන්න. හරි හරි. මූල ලක්ෂණය පටන් ගන්න 20ෙන් පොඩ හදාගන්න. 8000. මිල බිඳුවේදී 20යි. මේ බලන්න. මිල බිඳුවේදී මිල 20ේදී සැපයුම් බිඳුව. මිල 20ේදී සැපයුම් ප්‍රමාණ බිඳුව. මෙතෙන් පටන් මේ පස්තාර ප්‍රදාසිය ගන්දිනකොට වරදින්නේ නැහැ. ලක්ෂ 3 මම මේ කටසටහනක් හදලා. ආර්ථික අතිරික්තය හැදෙන්නේ කොහොමද? පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය කීයද? 8000යි. නිෂ්පාදන අතිරික්තය කීයද? 8000යි. එහෙනම් ආර්ථික අතිරික්තය කීයද? 16000. හදාගන්න පුතේ හදාගන්න තැන දරුවෙක් ආර්ථික අතිරික්තය 16000. මම මේ සයිඩ් එකකින් ලියලා තියෙනවා ඒක. මම මේ සයිඩ් එකකින් ලියන මොකක්ද? සමතුලිත මිලේදී ආර්ථික අතිරික්තය. මම බලනවා අනාගතයට වැදගත් වෙයි කියලා හිතලා ලියනවා. සමතුලිත මිලේදී ආර්ථික අතිරික්තය කීයද? 16000යි කියලාන පැත්තකින් ලියලා තියෙනවා. සමතුලිත මිලේදී ආර්ථික අතිරික්තය කීයද? 16000යි කියලාන පැත්තකින් ලියුවා. right? හොඳයි. ඊට පස්සේ අංක 2 ප්‍රශ්නය අහනවා පුතේ මොකක්ද? අංක 3 කියනවා රජය මේ භාණ්ඩයට රුපියල් 40ක මේ පොල් වලට රුපියල් 40ක උපරිම මිලක් පැනෙවුවා. රජය මේ භාණ්ඩයට මේ පොල් ගෙඩියකට රුපියල් 40ක උපරිම මිලක් පැනෙවුවා. දැන් පුතේ රතු පෑන අරගෙන 40 කෙලින් ඉස්සරහට.
රතු පෑන අරගෙන 40 කෙලින් ඔබෝම රේඛාවක් ගහලා යන උපරිම මිල. රතු පෑන ඔබෝම රේඛාවක් ගහලා යන උපරිම මිල. රතු පෑනේ ගානට එකක් ගාලා මතුවෙලා පේනවා. උපරිම මිල. උපරිම මිල. හරිද? දැන් අපි ලස්සන රේඛාව ගන්නත් මොකද උපරිම මිල. හරිද ළමයි? උපරිම මිල. යා. දැන් පුතේ බලන්න හොඳට උපරිම මිල 40. දැන් මොකද වෙන්නේ? අයන්න අහනවා මෙන්න අදි ඉල්ලුම 3 අයන්න. අහනවා මොකද අහන්නේ? අදි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? මොකද අහන්නේ? අදි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? පුතේ අපි දන්නවා අදි ඉල්ලුම හොයන්නේ කොහොමද? සූත්‍රයක් වගේ ගමු. අදි ඉල්ලුම් ප්‍රමාණය සමානයි ඉල්ලුම් ප්‍රමාණයෙන් අඩු කරනවා සැපයුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණයෙන් අඩු කරනවා මොකද උත්තේ? සැපයුම් ප්‍රමාණය. දැන් බලමු ඉල්ලුම් ප්‍රමාණය 40 කෙලින් එන්න සැපයුම් වක්‍රය හම්බෙච්ච තැනින් පහළට යන්න. කීයද උත්තේයගේ? 200යි. එහෙනම් මිල 40 නම් සැපයුම් ප්‍රමාණය කීයද? 200යි. හරියටම පස්තර කඩදාසිය බැලන්ස් වෙන්න කැපෙන්න දීලා ඇත්තේ 200යි. 40 කෙලින් ඉස්සරහට එන හම්බෙන ඉල්ලුම් ප්‍රමාණය. පාඩකින් බලන්න. ඉල්ලුම් ප්‍රමාණය කීයද? 600යි. ඉල්ලුම් ප්‍රමාණය 600යි. සැපයුම් ප්‍රමාණය 200යි, ඉල්ලුම් ප්‍රමාණය 600යි. අදි ඉල්ලුම් ප්‍රමාණය කීයද? 400යි. මම පුතාගේ ප්‍රස්තාරේ ඔන්නතර පොඩ්ඩක් කොහොම වරහන් කරලා දාන්න යන්ති. අදි ඉල්ලුම. අදි ඉල්ලුම. නැත්නම් අපි තව වචනයක් කියන්න පුළුවන් මොකක්ද? භාණ්ඩ හිගය කීයද? 400. අදි ඉල්ලුම භාණ්ඩ හිගය 400. අදි ඉල්ලුම නැත්නම් අපිට ගන්න පුළුවන් භාණ්ඩ හිගය කීයද පුතේ? 400යි. right. ඊළඟට යනවා පුතේ උපරිම කළු කඩ මිල කා කළු කඩ මිල පරාසය. උපරිම කළු කඩ මිල හා කළු කඩ මිල පරාසය. මොකක්ද මේ කළු කඩ මිල කියන්නේ? අපි කිව්වා දැන් පුතේ බලන්න හොඳට. වෙළඳපොලේ පාරිභෝගිකයෝ ඉල්ලනෝ භාණ්ඩ කොච්චරද? 600යි. හැබැයි සැපයුම් කරුවෝ සප්ලයි කරන්නේ කොච්චරයි? 200යි. දැන් පුතේ වෙළඳපොලේ භාණ්ඩ හිගයි. භාණ්ඩ නෑ. පාරිභෝගිකයෝ 400ක් එහෙ මෙහෙ ඇවිත් ඉන්නවා භාණ්ඩ නැතුව. අපි කතා කළේ ඔකනේ. දැන් පාරිභෝගිකයෝ 400ක් මගේ පුතේ එහෙ මෙහෙ ඇවිත් ඉන්නවා භාණ්ඩ හොයාගන්න බැරුව. බඩු හොයාගන්න බැරුව විදිවිදි. දැන් පාරිභෝගිකයට භාණ්ඩ නෑ අසහනය කියලා කියනවා. මේ භාණ්ඩ වෙළඳපොළ තුල ඇතිවෙච්ච භාණ්ඩ හිගය ප්‍රයෝජනයට ගන්න කූට වෙලෙන්දු.
මේ වෙළඳපොලේ ඇති වෙච්ච භාණ්ඩයේ ප්‍රයෝජනයට ගත්ත කූට වෙලෙන්දෝ හරිද? කූට වෙලෙන්දෝ මේ උපරිම මිල සීමාව උල්ලංඝනය කරලා වැඩි මිලට භාණ්ඩ විකුණනවා. මේ උපරිම මිල සීමාව උල්ලංඝනය කරලා වැඩි මිලට භාණ්ඩ විකුණනවා. අපි දන්නුත් දැන් භාණ්ඩ හිගයක් ආව වැඩි මිලට විකුණනවානේ. පෙට්‍රල් හිග වුණාම නේද? පහුගිය දවස්වල අපිට මතකයි මාස් නේද? මාස් එකම හිගුණාම කොහොනේ? මාස් එක රුපියල් 150ට විකුණා අපේ මිනිස්සු. මට හොද අත්දැකීමක් තියෙනවා මේ පෙරුම් කායන් කෑල්ලක් රුපියල් 15යි. ඔය කොරෝනා මුල් දවස්වල පොඩි එකාට වඳින්න පෙරුම් කායන් කෑල්ලක් ඕන වුණා. හරිද? ඒතර මම පොඩි එකාගෙන බයයි. ඉතින් පෙරුම් කායන් කෑල්ල දෙකක්. මට එක රුපියල් 15යි තිබුණේ. එක බෙහෙත් බඩු කඩේකින් පුතේ පෙරුම් කායන් කෑල්ල රුපියල් 400ට විකුණුවා. පෙරුම් කායන් හිගුණා නේද? මුල් කොරෝනා පළමු අදියරේ නේද? රුපියල් 15 පෙරුම් කායන් කෑල්ල රුපියල් 400කට මට විකුණුවා. හිගයක්. ඒතර භාණ්ඩ හිගයක් ආවම පුතේ වැඩි මිලට විකුණනවා. දැන් බලන්න මෙතන භාණ්ඩ හිගයි කියන්නේ 400ක්. මේ භාණ්ඩ හිගය ප්‍රයෝජනයට ගන්න කූට වෙලෙන්දෝ හරිද පුතේ? උපරිම මිල ඉක්මවලා භාණ්ඩ විකුණනවා. මම පුතාට කව වචන තුනක් මොකක්ද පුතේ? උපරිම මිල ඉක්මවලා භාණ්ඩ විකුණනොත් ඒ විකුණන මිල කළු කඩ මිල. ඒ විකුණන කඩේ කළු කඩේ. ඒ කඩේ මුදලාලි කළු කඩ මුදලාලි. නේද? මොකද වචන තුනේ? රජය විසින් පනවා ඇති උපරිම මිල සීමාව උල්ලංඝනය කොට භාණ්ඩ අලෙවි කිරීම අලෙවි කරන්නේ නම් එම මිල කළු කඩ මිල ඒ කඩේ කළු කඩේ ඒ කඩේ මුදලාලි කළු කඩ මුදලාලි. එහෙනම් අප්පුවා පුතාලගේ ගෙවල් පැත්තේ තියෙන ඔක්කොම කඩ මොන කඩද? කළු කඩ. පුතාලා පැත්තේ ඔක්කොම මුදලාලිලා මොන මුදලාලිලාද? කළු කඩ මුදලාලිලා. නේද? අපි එහෙම ගුවා. පුතේ හැබැයි එන මේ 40ට වැඩි හැම මිලක්ම පුතේ මොන මිලක්ද? කළු කඩ මිල. 40ට වැඩි හැම මිලක්ම කළු කඩ මිල. 40ට වැඩි හැම මිලක්ම කළු කඩ මිල. හැබැයි පුතේ කළු කඩ මිල යටතේ උනත් පාරිභෝගික මිලට ගන්න සූදානම් උපරිම ප්‍රමාණයක් තියෙනවා. කළු කඩ මිල යටතේ උනත් පාරිභෝගික මිලට ගන්න සූදානම් උපරිම ප්‍රමාණයක් තියෙනවා. අන්නේ උපරිම ප්‍රමාණයට කියනවා පුතේ නම උපරිම කළු කඩ මිල. මොකද කියන්නේ? භාණ්ඩ හිගය නිසා වැඩි මිලට ගන්නවා තමයි. හැබැයි මේ වැඩි මිලට උනත් කළු කඩ මිල යටතේ උවත් පාරිභෝගිකයන් විසින් මිලට ගන්න උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒ උපරිම ප්‍රමාණයට කියනවා පුතේ නම උපරිම කළු කඩ මිල. ඒක හොයන්නේ මෙහෙමයි පුතේ. උපරිම මිල ගානේ සපයන ප්‍රමාණය කීයද? 200. උපරිම මිල ගානේ සපයන ප්‍රමාණය 200. අන්නේ 200ට පුතේ පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිලට තමයි ඔය කියන්නේ මොකක්ද? උපරිම කළු කඩ මිල. 40 ගානේ 200යි. ඒ 200ට පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිල. තමයි උපරිම කළු කඩ මිල කියන්නේ. පුතාගේ ප්‍රස්තාරය යවන්න සටහා මේ රේඛාව අඩේ යවල බලන්න කීයද කියලා. මට මෙසේජ් එකක් දාන්න කීයද කියලා. කීයද කියලා මෙසේජ් එකක් දාන්න. කීයද කියලා මෙසේජ් එකක් දාන්න. කීයද පුතේ? 80යිද? කීයද? 80යිද? ඔව් 80යි. එහෙනම් උපරිම කළු කඩ මිල කීයද පුතේ? 80. ඊට පස්සේ බලන්න පුතේ කළු කඩ මිල පරාසය. එහෙනම්
40ට වැඩි හැම මිලක්ම කළුකඩ මිල. 40ට වැඩි හැම මිලක්ම කළුකඩ මිල. 40ට වැඩි හැම මිලක්ම කළුකඩ මිලක්. හැබැයි කළුකඩ මිලේ උපරිම අගය කීයද? 80. 40ට වැඩි හැම මිලක්ම කළුකඩ මිලක්. හැබැයි කළුකඩේ උපරිම මිල කීයද? 80. මෙන්න මේ 40ත් 80ත් අතර පරාසයට කියනවා පුතේ නම කළුකඩ මිල පරාසය. කළුකඩ මිල පරාසය. ලස්සන දාගන්න. කළුකඩ මිල පරාසය. කළුකඩ මිල පරාසය. කළුකඩ මිල පරාසය. කළුකඩ මිල පරාසය. හරි නේද පුතේ? එහෙනම් 40ට වැඩි හැම මිලක්ම කළුකඩ මිල. හැබැයි 40ත් 80ත් අතර මේ මිල පරාසය මොකක්ද පුතේ? කළුකඩ මිල පරාසය. තේරෙනවද? right. හොඳයි. කළුකඩ මිල පරාසය. ඊට පස්සේ අහනවා පුතේ එහෙනම් ලස්සන දෙයක් අංකේ දාලා ආයන්න නේද? ආයන්න දාලා යන්න. උපරිම කළුකඩ මිල 80යි. කළුකඩ මිල පරාසය. කළුකඩ මිල පරාසය 40 සිට 80 දක්වා. එහෙම ලියන්න. කළුකඩ මිල පරාසය 40 සිට 80 දක්වා. යන්න. හොඳයි. පුතේ මම පොඩි නිවේදනයක් දෙනවා. ඒ තමයි මොකක්ද? තව සතියකින්, තව දවස් දෙකකින්, තුනකින් මේ පාඩම ඉවරයි. ඊට පස්සේ දෙන්නේ නිෂ්පාදන පිරිවැය කියන අමාරුම පාඩම. පොඩි විකල්පයක් මට තියෙනවා. මොකක්ද විකල්ප පුතේ? මේ අමාරු පාඩම ඇතෑරලා ඉස්සරහින් තියෙන සංවර්ධනය වගේ මොකක් හරි ලද බොළඳ පාඩමක් කරන්න පුළුවන්. එහෙම කළා තේරුමක් නැහැ පුතේ. මේක දම්වැලක පුරුක් වගේ විෂය නිර්දේශය අමුණලා තියෙනවා. අපි අර ලේසි තැන් හොය ගියොත් අපිලිවලක් නිර්මාණය වෙනවා. මට පුළුවන් පිරිවැය පාඩම කරන්න නැතුව ඉස්සරහා තියෙන ජාතික ගිණුම් කියන ලේසි පාඩම කරන්න පුළුවන්. ඉස්සරහා තියෙන සංවර්ධනය කියන ලේසි පාඩම කරන්න පුළුවන්. හැබැයි පුතේ එහෙම කළාම අපිලිවල වෙනවා. අපි පිළිවෙලට ආපු ගමන අපිලිවල කරගන්න ඕනේ. පුතේ මම පිළිවෙල පාඩම පටන් ගන්නවා. හරිද? එහෙම අපිලිවල කරන්නේ. එහෙම කවදාවත් කළත් නෑ අපිලිවලට කරන්නේත් නෑ. ඔබේ අක්කටයි අහන්න ඔබෙන් කතා කරලා පිළිවෙලට පාඩම් ටික කරලා මාස 3යි දවස් 10ක් තියෙනවා විභාගෙට සංවර්ධනය කියන පුංචි පාඩම් කැලලා තියෙනවා. විෂය නිර්දේශය හරියට ආවරණය කරලා පිළිවෙලට කළේ. එහෙනම් අපිළිවෙලට කරාම මේ හිතට හරි නෑ. හරිද? ඒත් මම පිරිවැය පාඩම පිරිවැය කියන ආර්ථික විද්‍යාවේ තියෙන අමාරුම පාඩම පටන් ගන්නවා. අපි මොනවා හරි උත්සාහයක් දරලා කරමු. ප්‍රස්ථාරයේම අඳින්න තියෙනවා පුතේ. මම තීරණය කළේ මෙහිම. දැන් හෙට දවසේ අඳින්න තියෙන ප්‍රස්ථාරය නම් මම පුතාට ප්‍රස්ථාර කඩදාසි වල ඇඳලා ඒක WhatsApp කරන්න කලින් දවසේ. ඒතර ඔබ ඒ ප්‍රස්ථාර කඩදාසිය පන්තියට එන්න කලින් ඇඳගෙන ඇවිල්ලා සංසන්දනය කරා. මොනවා හරි වැඩ පිළිවෙලක් කරමු. හරි මොනවා හරි කරමු. මේ අමාරු දේවල් මග ඇරලා යන්නේ. පුතාට මම ගැහුවා පිටු 80ක ටෙස්ට් බුක් එකක්. ටියුට් එකක් නෙවෙයි පිටු 80ක ඔය ටෙස්ට් බුක් එකක් ගැහුවා. ඒතර අපි ඒකේ අභ්‍යාසත් කරා. පුතාට ලබන සඳුදා එක ලබා දෙන්න. පිටු 80ක පිරිවැය ටෙස්ට් බුක් එකක් තියෙනවා. අපි ලබන මාසේ විභාග දෙකක් තියෙනවා. MCQ විභාගකේ රචනා ප්‍රශ්න විභාගකේ. ඒ රචනා ප්‍රශ්න ලියන බුක්ලට් එකක් දෙනවා. පුතා දන්නවද විභාග කඩදාසි විභාගෙදී උත්තර දෙන කඩදාසිය දන්නවනේ. ඒ කඩදාසියක් අපි කලින් විභාගෙ තිබ්බ නේද? ඒන් කඩදාසියක බුක්ලට් එකක් දෙනවා. MCQ ටික නම් පුතේ ඒවල WhatsApp දාන්න පුතාට ටික් කරන්න ක්‍රමවේදිකුත් එක්ක. ඒව එච්චර අවලක් නැහැ. ඊට පස්සේ පුතේ තව ප්‍රශ්න පත්‍ර 8ක් දෙනවා. papers 8ක්. MCQ paper 4යි, රචනා paper 4යි, papers 8කුත් දෙනවා. ඔය මිටියම පුතේ ලබන සඳුදා ඔබට ලබා දෙන්න පුළුවන්. හරිද? මම විස්තරේ WhatsApp දාන්න. ඒකට පුතේ පිළිවෙල කොච්චර අමාරුවත් මේ එක්සර්සයිස් බුක් එකක් කරගෙන යන්න.
එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? right. එතකොට ලබන සංඛ්‍යාවකට නිබන්ධන නිකුත් කිරීම සිද්ධ කරනවා. යා. නිෂ්පාදන අතිරික්තය සොයන. ඔන්න දැන් පුතේ වැදගත් තැනකට යනවා. මොකක්ද? නිෂ්පාදන අතිරික්තය සොයන. නිෂ්පාදන අතිරික්තය. දැන් සමීකරණ මුකුත් ඕන නැහැ. දැන් සමීකරණ මුකුත් ඕන නැහැ නිකන් හොය. නිෂ්පාදක අතිරික්තය. පුතේ නිෂ්පාදන අතිරික්තය කියන්නේ මොකක්ද? නිතරම අපි කියන කතාවක් තියෙනවා. නිෂ්පාදකයා ලබන මිලට යටින් කොටසේ වර්ග ඵලය. නිෂ්පාදක අතිරික්තය කියන්නේ මොකක්ද පුතේ? නිෂ්පාදකයා ලබන මිලට යටින් කොටසේ වර්ග ඵලය. මෙන්න නිෂ්පාදකයා ලබන මිල කීයද දැන්? 40. 40ට වඩා විකුණන්න තහනම්. නීති විරෝධී. 40යි උපරිමේ නිෂ්පාදකයා ලබන මිල. නේද? 40ට යට සැපයුම් වක්‍රයට උඩ මෙන්න මේ ටික මොනවද පුතේ? නිෂ්පාදන අතිරික්තය. එහෙනම් අපි කියන මොකක්ද? දෙකෙන් එක වැඩි කළා නිෂ්පාදන අතිරික්තය. 40යි 20යි. මෙතෙන් ඉඳලා මෙතෙන්ට කීයද? 20යි. මෙතෙන් ඉඳලා මෙතෙන්ට කීයද? 200යි. කීයද පුතේ නිෂ්පාදන අතිරික්තය? නිෂ්පාදන අතිරික්තය නෝ කීයද? 2000යි. නිෂ්පාදන අතිරික්තය 2000. නිෂ්පාදන අතිරික්තය 2000. නිෂ්පාදන අතිරික්තය 2000. නිෂ්පාදන අතිරික්තය 2000. ඔන්න ඔය කැලේ වර්ග බලන්න. කියන්නේ අහනවා පුතේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. කියන්නේ අහනවා මොකක්ද පුතේ? පාරිභෝගික අතිරික්තය. පුතේ පාරිභෝගික අතිරික්තය හොයමු. මොකක්ද පාරිභෝගික අතිරික්තය කියන්නේ? පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. අපි නිතරම පුනා කියනවා නේද? පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. පුතේ දැන් පාරිභෝගිකයා ගෙවන මිල කීයද? 40. පාරිභෝගිකයා ගෙවන මිල රුපියල් 40. පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. පාරිභෝගිකයා ගෙවන මිලට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. කොහොමද තියෙන්නේ පාරිභෝගිකයා ගෙවන මිල? මෙන්න 40යි. 40ට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. 40ට උඩ ඉල්ලුම් වක්‍රයට යනවා. හැබැයි 40 ගානේ පාරිභෝගිකයට බාන්න තියෙන්නේ කීයද? 200. සැපයුම් කරුව සපයන්නේ කීයද? 200. මෙහාට යන්නේ නැහැ. මෙහෙට යන්නේ 200යි බාන්න තියෙන්නේ. 40 ගානේ ඔතනින් නවතින්න වෙනවා. එයි බාන්න තියෙන 200. ඔතනින් උඩට යන්න. ඔන්න පුතේ පාරිභෝගිකයාගේ අතේ. 40ට ගානේ මෙතනින් උඩට යන්න. ඔන්න පාරිභෝගික අතේ. මම ඔය පාට කරලා පෙන්නන ප්‍රදේශ. ඔය මොකද්ද පාරිභෝගික අතේ? මොකද්ද පුතේ? ට්‍රපීසියමක් නේ අපි දන්නවා. පාරිභෝගික අතේ ට්‍රපීසියමක් වෙන්නේ. ට්‍රපීසියමක වර්ගඵලය ගන්න කොහොමද? දෙකෙන් එක වැඩි කළා සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කරා ලම්බ උස. සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ උස. සමාන්තර පාද දෙක කියන්නේ මෙන්න එක පාදයක්. මෙන්න අනිත් පාදය. මෙතන ඉඳලා මෙතනට කීයද? 60යි. මෙතන ඉඳලා මෙතනට 60යි. මෙතන ඉඳලා මෙතනට කීයද? මෙතන 40යි, මෙතන 80යි, 40යි. ලම්බ උස විදියට මෙතනින් ගන්න දෙය කීයද? 200. කීයද පුතේ එහෙනම්? දෙකෙන් එක වැඩි කළා 60යි 40යි 100යි 200යි. කීයද පුතේ? කීයද අතිරික්තය? 10000යි. 10. නිෂ්පාදන අතිරික්තය 10000යි.
10,000. එහෙනම් බලන්න පුතේ හොඳට කීයද 10,000. ඊට පස්සේ යනවා ආර්ථික අතිරික්තය. මෙන්න ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය හැදෙන්නේ කොහොමද පුතේ? පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය දෙකේ එකතුයි. පාරිභෝගික අතිරික්තය 10,000යි නිෂ්පාදන අතිරික්තය 2,000යි. ආර්ථික අතිරික්තය කීයද පුතේ? 12,000යි. ආර්ථික අතිරික්තය කීයද? 12,000යි. ආර්ථික අතිරික්තය 12,000යි. ආර්ථික අතිරික්තය කීයද? 12,000යි. ආර්ථික අතිරික්තය 12,000යි. ආර්ථික අතිරික්තය 12,000යි. හරිද? right. ආර්ථික අතිරික්තය 12,000යි. ඊට පස්සේ ආනවා පුතේ අහිමි වන සමාජ සුබ සාධනය. පුතේ මේ අහිමි වන සමාජ සුබ සාධනය කිව්වේ ආර්ථික අතිරික්ත කොච්චර අඩු වුණාද කියන එක. පුතේ ගිය සතියේ අපි කිව්වා මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්වන්නේ මොකක්ද? ඔන්න ඔය ත්‍රිකෝණ කෑල්ලෙන් පෙන්වන්නේ අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය. ඕකේ පෙන්වන්නේ මොකක්ද පුතේ? අහිමි වන සමාජ සුබ සාධනයේ ප්‍රමාණය. අහිමි වන සමාජ සුබ සාධනය. ඔය ත්‍රිකෝණ කෑල්ලේ පෙන්වන්නේ මොකක්ද පුතේ? අහිමි වන සමාජ සුබ සාධනය. වර්ගමූලය අහිමි වන සමාජ සුබ සාධනය. අහිමි වන සමාජ සුබ සාධනය. කොහොමද යන්නේ? දෙකෙන් එක වැඩි කළා ත්‍රිකෝණ කෑල්ලක්. මෙතන ඉඳලා මෙතන කීයද? මෙතන 40යි මෙතන 80යි. කීයද? 40යි. හරි පැතින් ගන්න ලම්බ උස ත්‍රිකෝණයක වර්ගඵලයනේ. මෙතන ඉඳලා මෙතන කීයද? 200යි. එහෙනම් ගාන කීයද? කීයද? 4000යි. 4000. අහිමි වන සුබ සාධනය කීයද? 4000. අහිමි වන සමාජ සුබ සාධනය කීයද? 4000. right. 4000යි. අන්න ත්‍රිකෝණ කෑල්ල වර්ගඵලය. පුතේ ඕක හොයන්න විකල්ප ක්‍රමයකුත් තියෙනවා. ඕක හොයන්න මොකද්ද තියෙන්නේ පුතේ? විකල්ප ක්‍රමයකුත් තියෙනවා. ඕක හොයන්න විකල්ප ක්‍රමයක් තියෙනවා. මොකද්ද පුතේ ඕක හොයන්න තියෙන විකල්ප ක්‍රමය? කල්පනා කරන්න. පුතේ මේ අහිමි වන ආර්ථික අතිරික්තය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි මොකක්ද? උපරිම මිල පැනවීම නිසා සමාජ සුබ ආර්ථික අතිරික්තය කොච්චර අඩු වෙනවද කියන එක. උපරිම මිල පැනවීම නිසා ආර්ථික අතිරික්තය කොච්චර අඩු වෙනවද කියන එක. මේ බලන්නකෝ. මේ බලන්න අපිට තියෙන මොකක්ද? විකල්ප ක්‍රමය. පුතා ලියන්න මොකක්ද? විකල්ප ක්‍රමය කියලා ලියලා මෙහෙම බලන්න. උපරිම මිලට පෙර ආර්ථික අතිරික්තය. පුතේ උපරිම මිලට පෙර පාරිභෝගිකයයි නිෂ්පාදකයයි ලැබපු අතිරික්ත දෙක එකතුව කීයද? 8000යි. මේ sorry 16000යි. පාරිභෝගික අතිරික්තය 8000යි නිෂ්පාදන අතිරික්තය 8000යි එකතුව කීයද? 16000යි. පාරිභෝගික අතිරික්තය 8000යි නිෂ්පාදන අතිරික්තය 8000යි ආර්ථික අතිරික්තය 16000යි.
උපරිම මිලට පස්සේ පුතේ කීයද? උපරිම මිලට පසු ආර්ථික අතිරික්තය. උපරිම මිලට පස්සේ ආර්ථික අතිරික්තය කීයද? 8000 12000. එහෙනම් බලන්න පුතේ හොඳට කල්පනා කරන්න උපරිම මිලට පෙර ඒ කියන්නේ සමතුලිත මිලේදී ආණ්ඩුව මැදිහත් වෙන්න කලින් නිෂ්පාදකයයි පාරිභෝගිකයයි දෙන්න ලැබු වාසිය කීයද පුතේ? 16000. අපි අර පැත්තක ලියාගෙන ඉන්නේ. උපරිම මිලට පස්සේ ආණ්ඩුව මැදිහත් වුණාට පස්සේ 12000යි. එහෙනම් ආර්ථික අතිරික්තය අඩු වෙලා පුතේ කීයද? 4000. ඒ 4000ට තමයි කියන්නේ අහිමි වෙන සුබ සාධනය. කීයද? 4000. හරිද? right. all the spot back. හරිද බඩව? right. යන් ඊළඟ. දැන් පුතේ ඔය අපි හැදුවේ මේ වගුවකින්. දැන් අපි ප්‍රස්ථාර වලින් ගානක් හදමු. ප්‍රස්ථාර වලින් ගානක් හදන්න උත්සාහ කරමු. දැන් පුතට පුළුවන්. ඔන්න ඔය කොටස් ටිකනේ කරගන්න තියෙන්නේ. පුළුවන්. හරිද? දැන් පුතේ අපි ප්‍රස්ථාර වලින් ගානක් හදමු. හරිද? ප්‍රස්ථාර ඉල්ලුම් සැපයුම් වක්‍ර වලින් ගාන මෙන්න සමීකරණ දාන හදමු. right. හොඳයි. ලැබෙටින් බඩඉරිඟු වෙළඳපොලේ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත වේ. 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 බඩඉරිඟු වෙළඳපොලේ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත. හරි. දැන් ඍණ 100 QD සමානයි 600 ඍණ 5යි P QS සමානයි ඍණ 150 10යි P. right. I'm getting
යටි ලියන්න. එක ඉල්ලුම් සැපයුම් සමීකරණ තුලනය කර ඉල්ලුම් සැපයුම් සමීකරණ තුලනය කර ඉල්ලුම් සැපයුම් සමීකරණ තුලනය කර සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. ඉල්ලුම් සැපයුම් සමීකරණ තුලනය කර සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. ඉල්ලුම් සැපයුම් සමීකරණ තුලනය කර සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න. හරිද? right. ඊළඟ දෙවෙනි එක රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි. රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි. රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි. උපරිම මිල. රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි උපරිම මිල. රුපියල් 30ක් ලෙස. රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි උපරිම මිල රුපියල් 30ක් ලෙස. රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි උපරිම මිල රුපියල් 30ක් ලෙස. රජය විසින් මෙම භාණ්ඩය විකිණිය හැකි උපරිම මිල රුපියල් 30ක් ලෙස නියම කළේ යැයි සලකා. 30ක් ලෙස නියම කළේ යැයි සලකා පහත දෑ ගණනය කරා. සලකා පහත දෑ ගණනය කරා. එක අදීල්ලුම් ප්‍රමාණය. එක අදීල්ලුම් ප්‍රමාණය. එක අදීල්ලුම් ප්‍රමාණය. දෙක උපරිම කළුකඩ මිල. දෙක උපරිම කළුකඩ මිල. උපරිම කළුකඩ මිල හා කළුකඩ මිල පරාසය. උපරිම කළුකඩ මිල හා කළුකඩ මිල පරාසය. ඊළඟ පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. ඊළඟ නිෂ්පාදන අතිරික්තය. ඊළඟ නිෂ්පාදන අතිරික්තය. අන්තිමේක අහිමි වන සමාජ සුබ සාධන. අහිමි වන සමාජ සුබ සාධන. right පුතේ පොඩි කටු ප්‍රස්ථාන කෑල්ලක් ගහලා 30 දාලා හදන්න බලන්න හදන්න
නිකන් ගාන මම ඉුවට පස්සේ අතර පොඩ්ඩක් හිතන්න. පුංචි වෙලාවක් දෙනවා හිතන්න ඔබට.
හරිද? හදමු නේද? right. හදමු. පුතේ මේක අපි කටුසටහනක් ඕන පස්තාරවල ගහන්නත් පුළුවන් ඔරිජිනල් විදිහට. නැත්තම් කටුසටහනක් විදිහට හදන්න පුළුවන්. මේ කටුසටහනක් විදිහට පටපට ගාලා හැදුවනම් හරියටම හරි. ඇති දෙයක් නෑ. හරිද? right. මේ බලන්න. ගණිතයේ සමතුලිත මිල. සමතුලිත ප්‍රමාණය. ඉවරයි ලේසි නේද? සමතුලිත මිල 50යි සමතුලිත ප්‍රමාණය 350යි. සමතුලිත මිල 50යි සමතුලිත ප්‍රමාණය 350යි. හරිද? right. දැන් කටු සටහන් නදී. මේ වගේ සටහන් පොත පොඩ්ඩක් පෙළලා බලන්නකෝ. මේ වගේ ඉල්ලුම් සැපයුම් වක්‍ර කීයක් නම් ප්‍රස්ථාරගත කළා? වැඩ කරපු පන්තියක් හොඳට මතක තියාගන්න. මේ වගේ ඉල්ලුම් සැපයුම් වක්‍රයන් කීයක් ප්‍රස්ථාරගත කළාද? right. ඉල්ලුම් වක්‍ර පටන් ගන්න 600. සැපයුම් වක්‍ර පටන් ගන්න 150යි. සමතුලිත මිල 50යි. ඉතින් ගැහුවා රේඛා දෙකක් ගාලා මොකක්ද? මේ තියෙන මොකක්ද? අපේ තියෙන ආකෘතිය නේ. මිල 50යි සමතුලිත ප්‍රමාණය 350. හරිද? DS අපිට ඕන මෙතන මිල දාන්න පුළුවන් 605න් බෙදන්න 120. 150 10න් බෙදන්න 15. මොනවා විදිහට දාගන්න පුළුවන්. දැන් ගන්න නේද? right. සමතුලිත මිල ප්‍රමාණය කිව්ව පස්තාරි කිව්ව ලස්සනට. මොකක්ද පුතේ ඊළඟට ආන්නේ? මොකද ඊළඟට ආන්න බෑ? මේ භාණ්ඩෙට රජය ගැහුවලු පුතේ මොන මිලක්ද? උපරිම මිලක් රුපියල් 30ක. මේ භාණ්ඩෙට ගැහුවලු රජය උපරිම මිලක් කීයද? 30යි. උපරිම මිල කීයද? 30යි. අන්න මේ භාණ්ඩෙට ආණ්ඩුව ගැහුවලු පුතේ උපරිම මිල කීයද? 30යි. දැන් මේ කටු සටහනක් නේද? බලන්න ඔක්කොම දත්ත ගන්න පුළුවන් ටක් ගාලා. උපරිම මිල 30යි. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ මොකක්ද? අධි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? මොකද අහන්නේ? අධි ඉල්ලුම් ප්‍රමාණය. අධි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? අධි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? මෙන්න අධි ඉල්ලුම් ප්‍රමාණය කොපමණද? බලන්න පුතේ හොඳට. දැන් අපිට ඕන 30 ගානේ ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි. නේද? අපිට ඕන 30 ගානේ ඉල්ලන ප්‍රමාණයයි සපයන ප්‍රමාණයයි බලන්න. ඉල්ලන ප්‍රමාණය ගන්න කොහොමද? ගන්න පුතේ ඉල්ලුම් සමීකරණය. QD සමානයි 600 ඍණ 5යි. පීට දාන්න 30. 30 ගානේ ඉල්ලන ප්‍රමාණය. QD සමානයි 600 ඍණ 150. කීයද? 450. QD සමානයි 450. එහෙනම් මේ මෙතනගේ කීයද? 450. එහෙනම් අධි ඉල්ලුම් ප්‍රමාණය හොයන්න අපි ඉල්ලුම් ප්‍රමාණය හොයාගත්ත කීයද? ඉල්ලුම් ප්‍රමාණය 450. කොහොමද ඉල්ලුම් ප්‍රමාණය හෙව්වේ? මෙතෙන්ට දැවා 30. ඇත්තටම පුතේ මේ පැත්තකට ගිහින් වෙනම සුළු කර කර ඉන්න ඕනේ නැහැ. ටග්ගාල මෙතෙන්ට 30 දාලා හිතින් ගන්න. සැපයුම් ප්‍රමාණය බලා ගන්න. 30 ගානේ සපයන ප්‍රමාණය. 30 ගානේ සපයන ප්‍රමාණය.
ගණිතයේ සැපයුම් සමීකරණ. මෙන්න සැපයුම් සමීකරණය කීයද? QS සමානයි ඍණ 150 ධන 10යි P. P ට දාන්න පුතේ 30. කීයද? QS සමානයි 30 වැඩි කිරීම 300 ඍණ 150. 150. එහෙනම් සැපයුම් ප්‍රමාණය කීයද? සැපයුම් ප්‍රමාණය 150. එහෙනම් සැපයුම් ප්‍රමාණය 150. එහෙනම් මට කියන්න පුතේ අදීලු ප්‍රමාණය කීයද? භාණ්ඩයේ 300. භාණ්ඩයේ කීයද? 300. හරි. නිකම් පරිමාණයට කොටු කඩදාසි අරන් ගැහුවනම් අපරාධ නේද? ඔව්. පරිමාණ අරන් කොටු කඩදාසි අරන් එහෙම නැටුවනම් අපරාධයක්. පටකාල ගන්න පුළුවන්. බලන්න ප්‍රශ්න. උපරිම කළු කඩ මිල හා කළු කඩ මිල පරාසය. බලන්න සමීකරණ වලින් ගන්න හැටි. උපරිම කළු කඩ මිල හා කළු කඩ මිල පරාසය. උපරිම කළු කඩ මිල හා කළු කඩ මිල පරාසය. බලන්න හොඳේ. උපරිම කළු කඩ මිල. අපි දැන් දන්න ඕනේ තැන 30 ගානේ සපයන ප්‍රමාණයට පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. 30 ගානේ සපයන ප්‍රමාණයට පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. 150 ඉල්ලන මිල නේද? මොකද බලන්න. 30 ගානේ සපයන ප්‍රමාණය කීයද? 150. ඔය 150ට පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම. මෙන්න මේ විතර මිල හෙවුවනම් හරි. මට කියන්නේ 150 ඉල්ලන මිල. මොකද්ද මේ? 150 ඉල්ලන මිල. ගණිතයේ ඉල්ලුම් සමීකරණ QD සමානයි 600 ඍණ 5යි P. 150ක් ඉල්ලන මිල. මෙතෙන්ට දාන්න පුතේ ලස්සනට 150. 600 ඍණ 5යි. එතකොට එන්නේ අතන මිල. 5යි P මෙහි ගේන්න දාන 5යි P 600 ඍණ 150. 5යි P සමානයි 600 150 450. බෙදන්න පුතේ 5න් කීයද? P සමානයි 90යි. එහෙනම් උපරිම කළු කඩ මිල කීයද? උපරිම කළු කඩ මිල 90යි. ලස්සනට හදාගන්න පුතේ අවුරුදු 90යි. උපරිම කළු කඩ මිල කීයද පුතේ? එහෙනම් 90යි. පස්තාරයෙන් නැත් ඔය ටික හොම් වෙනවා. අපරාධයක් පස්තාරයෙන් දැන් දින්නේ නේද? ටක් ගාලා උනා පස්තාරයක් ගන්න පුළුවන්. මේ අක්ෂරය ඔක්කොම තියෙනවා. මේ පරිමාණ ඔක්කොම තියෙනවා. ටක් ගාලා උනා පස්තාර කඩදාසි ගන්න පුළුවන් දෙපද දහස් දාන්න. උපරිම කළු කඩ මිල. උපරිම කළු කඩ මිල. ගියේ දෙන 90යි. එතන ලියන්න උදේ. උපරිම කළු කඩ මිල. උපරිම කළු කඩ මිල. හරිද? right. උපරිම කළු කඩ මිල. යගිලා. ඊට පස්සේ නම් ඉතින් ඊටාම ලේසි තියෙන ටික හදාගන්න මොකක්ද?
පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය සහ ආර්ථික අතිරික්තය අහිමන සුබ සාධනයේ තියෙන්නේ. පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය අහිමන සුබ සාධනය. පුතේ පාරිභෝගික අතිරික්තය වෙන්නේ පාරිභෝගික අතිරික්තය සමානයි මෙන්න මේක. ත්‍රිපිසියමේ වර්ගඵලය දෙකෙන් එක වැඩි කළා. මෙතන ඉඳලා මෙතෙන්ට කීයද? සමාන්තර පාද දෙක එකතු. මෙතන ඉඳලා මෙතෙන්ට එක පාදයක් 90යි. මෙතන ඉඳලා මෙතෙන්ට කීයද? 30යි. මෙතන ඉඳලා මෙතෙන්ට 60යි 60යි. ලම්බෝස කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට 150යි. දෙකෙන් එක වැඩි කළා. 90යි 60යි 150යි. 150 වැඩි කිරීම 150. කීයද උත්තරේ? උත්තරේ කියන්නත් ගාලා දාමු උත්තරේ. උත්තරේ දාමු ටක් ගාලා මැසේජ් එකක්. 11250. ඊට පස්සේ පුතේ නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය කියන්නේ මෙන්න මේ කොටස. දෙකෙන් එක වැඩි කළා. මෙතන 30 ඍණ 15. මේ පාඩේ 30 ඍණ 15. මෙතන ඉඳලා මෙතෙන් 150. 15 වැඩි කිරීම 150 කියන්නේ කියන ගාන 1125. අහිමි වන සුබ සාධනය කිව්වේ මගේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. අහිමි වන සුබ සාධනය. අහිමි වන සුබ සාධනය කිව්වේ ත්‍රිකෝණේ වර්ගඵලය. සමානයි දෙකෙන් එක වැඩි කළා. දෙකෙන් එක වැඩි කළා. මෙතන ඉඳලා මෙතන කීයද පුතේ? 60යි. 60 වැඩි කළා. මෙතන ඉඳලා මෙතන කීයද? 150යි 350යි 200. කීයද පුතේ? 6000. හරිද? 6000. 6000යි. හොඳයි. හරි එහෙනම් පුතේ ආයි පන්තිය පටන් ගන්න 9ට. 9 ඉඳන් 11 වෙනකොට ඉවරයි. දැන් 11න් පස්සේ පුතාට ඕන දෙයක් කරන්න පුළුවන්. නිදා ගන්න, ටිකට් ගන්න, ඇවිදින්න නේද? ඕන දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ මේක හොඳයි කියලා. උදේ පාන්දර කරාම තේ ඇඟටත් වදිනවා, මොළේටත් වදිනවා ටිකක් නේද? අපේ උදේ පාන්දර කරාට අපි දවල් කාලේ මොනවද ප්‍රයෝජනවත් දෙයක් කරගන්න පුළුවන් පුතාට නේද? දවල් දවස් ටිකක් විවේකයෙන් ඉන්න පුළුවන්. හරිද? හරි එහෙනම් පුතේ නැවත අප පන්තිය පටන් ගන්නවා කියනවා 9ට. පුතාට විනාඩි 40ක ඉන්ටර්වල් එකක් තියෙනවා හොඳටම ඇති. හරිද? රයිට්. හරියටම 9ට ලොග් වෙන්න.